නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, අද දවසේ අපි ඔබ හැමදෙනාටම වැදගත්, ඊටාම වැදගත් කාරණයක් බුදු ගුණ ගැන මෙනෙහි කරලා බුද්ධානුස්සතිය භාවනාවක් වශයෙන් වඩාගන්නේ කොහොමද? මේ බුද්ධානුස්සතිය වැඩීම තුළ අපිට මොනතරම් ආනිසංසයක් ලබන්න පුළුවන්ද? බුදුගුණ සිහි කිරීමේ පින කොයි තරම්ද? අපි මෙන්න මේ කාරණයයි අද දවසේ ධර්මානුශාසනාවට මාතෘකා කරගන්නේ. පින්තුනේ, ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා. ඔහුගේ නම තමයි සුදත්ත. අනාථපිණ්ඩික කියන්නේ ඔහුට මිනිස්සු කියපු නම. ඔහු නිතර දුගී මගේ යාචකයන්ට, අසරණයන්ට, අනාථ වෙච්ච අයට උදව් කරනවා, දන් දෙනවා, නිතර දන්සැල් පවත්වනවා. ඒ නිසා මිනිස්සු කියන්න ගත්තා අනාථයන්ට පිඬු දෙන, නිතර ආහාර දෙන කෙනා අනාථපිණ්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා බොහෝ ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු නිතර සැවැත්නුවර, රජගහනුවර මේ වගේ නගරවල පවා ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නිතර සංචාරය කරන. ඔය අතරේ රජගහනුවරට ගියාම සුමිත්ත කියලා තමන්ගේ මිත්‍රයෙක්ගේ ගෙදර තමයි නවාතැන් ගන්න. දවසක් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහනුවරට ගියපු වෙලාවේ වෙනදා වගේ නෙමෙයි, මුළු පලාවතම මිනිස්සු එකතු කරගෙන සරසනවා, පාරවල් සරසනවා, කොඩි සේසත් නංවනවා. බොහොම කලබලෙන් මිනිස්සු ගෙවල් සුද්ධ කරනවා, සූදානම් වෙනවා. සුදත්ත සිටුවරයා ඇහුවා, සුමිත්ත මොකද මේ තරම් මගුල්කයක් අද්ද, මේ උත්සවයක් අද්ද? ඒ වෙලාවේ කියනවා, ඇයි දන්නේ නැද්ද? ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා. උන්වහන්සේ මේ දිනවල බිම්බිසාර රජතුමා පූජා කරපු වේළුවන පිම්බිමේ වැඩ ඉන්නවා, මේ අසලමයි. උන්වහන්සේට හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපි දානකට ආරාධනා කරලා තියෙනවා. ඒකටයි මේ සූදානම් වෙන්නේ කියලා. අර බුද්ධ කියන වචනේ ඇහෙනවා සමගම මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. ඔන්න බලන්න සද්ධාවක තියෙන ස්වභාවය. බුද්ධ ඒකට හේතුව තමයි සුදත්ත සිටුවරයාත් බුදු කෙනෙක් වෙනුවෙන් ආරාමයක් කරලා පූජා කරන්න. මේ බුද්ධ ශාසනයේ අග්‍රදායකයා බවට පත්වෙන්න සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක්. අර බුද්ධ කියන වචනය ඇහෙනකොට මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. දැන් අර පිරිසගෙන්, අර වැඩ කරන මිනිස්සුන්ගෙන් දන්න අය ළඟට ගිහිල්ලා අහනවා, උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? මිනිස්සු කොහොමද උන්වහන්සේව හඳුන්වන්නේ? උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්වලා තියලා තියෙන්නේ? මිනිස්සු කියන උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්ලු. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි. ඒ නිසානේ ඔය අරහං කියලා කියන්නේ. ඔන්න දැන් මිනිස්සු දන්න විදිහට ඉතින් ඒ බුදු ගුණේ කෙනෙක් කියනවා. තව කෙනෙක්ගෙන් ගිහින් අහනවා, එතකොට මේ උන්වහන්සේ ගැන තව මොනවද කියන්නේ? ඒ අය කියනවා, ගුරු උපදේශ නැතුවනේ ওই ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ. උන්වහන්සේ තනියම වීරිය වඩලා මේ ධර්මය අවබෝධ කරගෙන තියෙන. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. අනේ සාදු සාදු කියලා ඊළඟ අයගෙනුත් අහනවා, තව මොනවද උන්වහන්සේ ගැන කියන්නේ? ඔය විදිහට එදා දවසම ඒ අයගෙන් බණහපු අයගෙන් ඔයා ගිහින් තියෙනවද? ඔයා බණහලා තියෙනවද? උන්වහන්සේගේ කොහොමද මේ විස්තර අහලා දැනගත්තා. දැන් කෑම මේසි පවා දැන් රාත්‍රී ආහාර ගන්නකොට සුදත්ත සිටුවරයාගේ හිත බුදුරජාණන් වහන්සේව දකින්න, අර බුදු ගුණ ගැන අහපු දේවල්, උන්වහන්සේගේ ගුණ ගැනම මෙනෙහි වෙනවා. පෙර පින් බලයයි බුදුගුණ මනසිකාරයයි සිහි වෙනකොට ඒ සැනින් හිත එකඟ වෙනවා. හිතට විශාල ආලෝකයක් පහළ වෙනවා. දැන් සුදත්ත සිටුවරයා හිතාගත්ත, මම උදේ පාන්දර, දැන් ටිකක් රෑ වෙලා, උදේ පාන්දරින්ම නැගිටලා උන්වහන්සේ වඩිනකන් ඉන්නේ මං දානෙට. මං උදේ පාන්දරින් නැගිටලා මං බුදුරජාණන් වහන්සේ බලන්න මම යනවා. උන්වහන්සේට ඉස්සරලාම උදේ ගිහින් මම වන්දනා කරලා
ඒ සිරිපතුල් වන්දනා කළ මං බුදුහාමුදුරන්ගේ බණ ටිකක් අහනවා. ඔහොම හිත තමයි රාත්‍රී නින්දට ගියේ. බලන්න බුදුගුණ මානසිකාරයක තියෙන වටිනාකම දාම බුදුහාමුදුරු දැකලත් නෑ. බුදුරජාණන් වහන්සේගෙන් බණහල නෑ තාම. බුදුහාමුදුරන්ගේ ගුණ ගැන මිනිස්සු කියපු දේවල් විතරක් අහගෙන ඒ බුදුගුණ සිහි කරනවා. උන්වහන්සේ අරහංලු සම්මා සම්බුද්ධ විද්‍යාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ඔය බුදුගුණ වලින් අහගත් ඒවා දැන් සිහි කරනවා. රාත්‍රී නිදාගන්න ගිහිල්ලා දැන් ඇඳට වෙලා බුදුගුණ සිහි කරනකොට ඒ සැනින් මුළු ඇඟම කිලිපොලාගෙන යන පුදුම සතුටක්. එහෙම හිත එකඟ වෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් හිතේ ආලෝකයක් පහළ වෙනවා. ඒකට කියනවා ආලෝක සංඥාව කියලා. ධර්මයේ පිංගතුනි බුදුහාඳුරු පෙන්නලා දීලා තියෙනවා භාවනාවක් කරනකොට ඒ භාවනාව තුළ ආලෝක සංඥාව පහළ වෙන. ඒක හැමෝටම පහළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරුන්ගේ හිතේ ස්වභාවය සංසාරික භාවනාව වඩපු පුරුදු ඒ වගේ පුරුදු එක්ක කෙනෙකුට බුදුගුණ වඩනකොට හිත එළිය වෙලා හිතෙන් ලොකු ආලෝකයක් පහළ වෙලා පේනවා. ඊළඟට ධර්මයේ පිනවා දිවාන් සංඥාව සමහරුන්ට දවල් කාලේ වගේ හිත ආලෝකමත් වෙනකොට පරිසරය එහෙම පේන්න පටන් ගන්නවා. ඒක ඇත්තට පරිසරය වෙන එකක් නෙමෙයි ඒක හිතෙන් පහළ වෙන දෙයක්. ආලෝක සංඥා දිවා සංඥා කියලා ධර්මයේ විස්තර වෙනවා. එතකොට දැන් සුදත්ත සිටුවරයා බුදුගුණ සිහි කරනකොට මහා රාත්‍රී හේම හිත එකඟ වෙනවා ආලෝක සංඥාව පහළ වෙනවා. මහා රාත්‍රී බුදුගුණ මානසිකාරයෙන්ම එහෙම ඇලවෙලා හිටියා නින්ද ගියා නෙවෙයි බුදුගුණයි හිත සිහි වුණේ. බුදුගුණ මානසිකාරයෙන්ම හිත පැවතුණා. ටික වෙලාවකින් ඇහැරලා බලනකොට මුළු පරිසරයම එළිය වෙලා පේනවා. ඒ වෙලාවේ බුදුගුණම සිහි කර කල්පනා කරා මම ඉක්මනට යා යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ මා දැකගත යුතුයි. දැන් එළියත් වැටිලා මං උදේම දැන් පිටත් වෙනවා කියලා බුදුගුණම සිහි කර පිටත් වුණා. දැන් වේළුවනේට යන පාර කලින් දවසේ අහගත්තා. බුදුගුණම සිහි කර පිටත් වුණා. ටික දුරක් යනකොට පය පැකිලිලා විසි වෙලා ගියා වැටෙන්න ගියා. ඒ සැනින් අර සමාධිය බිඳුණා. සමාධි ආලෝකේ නැති වෙලා ගියා. අර පරිසරයේ එළිය වෙලා තිබ්බ ආලෝක සංඥාව නැති වුණා. හිතට ලොකු බයක් ඇති වුණා. මම මේ මහ වනාන්තරයක මේ කැලේක මං අතරමං වුණා මොකද්ද මට වුණේ කියලා බයක් ඇති වුණා. අන්න ඒ වෙලාවේ දේවතාවරු අහසේ ඉඳන් ගාථාවක් කියනවා. සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාක් ගන්ති සෝලසිං කියලා ওই ගාථාව අහසේ ඉඳන් කිව්වා. මේ ගාථාවේ තේරුම බුදුගුණ සිහි කරමින් ඉදිරියට තියෙන පියවරක වටිනාකම දේවතාවරු අහසේ ඉඳන් දෙවි කෙනෙක් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා ආභරණ වලින් සූසැට බරණින් සරසපු අස්සයෝ ලක්ෂයක් අස්වරත ලක්ෂයක් ඒ වගේම කන්‍යාවන් ලක්ෂයක් ඒ කාලේ රජවරු තවත් රජවරුන්ට තෑගි දීපු ලක්ෂ ගණන් නෙමෙයි කෙනෙක් දෙන්නෙක් අන්තපුරවලට කන්‍යාව ආභරණත් එක්කම සරසලා ඒ රජවරුන්ගේ පක්ෂපාතීත්වය මත තවල් රජ කෙනෙකුට තෑග්ගක් හැටියට ලබා දෙන තමන්ගේ රාජකුමාරිකාව. ඊළඟට බොහොම වටිනා අස්ව රථයක් ආභරණ වලින් සරසපු අස්වයෙක් එක්ක අස්ව රථයක් තෑගි කරන රජ කෙනෙකුට. එතකොට ඒවා ලක්ෂ ගණනින් ලැබුණා. ඒ සියල්ලේ වටිනාකම බුදු කෙනෙක් දකිනවා කියලා බුදුහාමුදුරුවෝ බලන්න යනවා කියලා ඉදිරියට පියවරක් තියෙනවනම් ඒ එක පියවරක වටිනාකමෙන් සොලොස් කලාවෙන් එකක්වත් ඒව වටින්නේ නැහැ කිව්ව අනෙක් සියල්ලම. එතකොට අස්වරත ලක්ෂයක් ආභරණ පුරෝපෝ අස්වයන් අස්වරත ඇතුම් කන්‍යාවන් මේවා ලක්ෂය බැගින් ලැබුණත් මොන්න තරම් විශාල වටිනාකමක් මිනිස්සු මේවා දැක්කත් ඒ සියල්ලේ වටිනාකම එකතු කරත් බුදු කෙනෙක් දකිනවා කියලා ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක් යන 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියනවා ඒවා.
එතකොට මෙන්න මේ කාරණාව මෙහෙම කියනකොට දැන් මේක අහසින දෙවි කෙනෙක් කිව්වා. මේක ඇහෙනකොටම අනේ මම බුදු කෙනෙක් දකින්න නේද යන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. විජ්ජාචරණ සම්පන්නයි කියලා සැනින් ආයි බුදුගුණ මෙනෙහි වුණා. ඒ බුදුගුණ මෙනෙහි වෙන සැනින්ම හිත සමාධිමත් වුණා. ආයිත් ආලෝකෙ පහළ වුණා. අර අන්ධකාරය නැති වුණා. බුදුගුණ සිහි කර කර ආයමත් ගියා. ඔහොම යනකොට දෙවනි වතාවෙත් මහ වනාන්තරයකදී කැලේ හරියකදී ආයමත් පාදයේ ගලක පැටලිලා සමාධිය බිඳුණා. දෙවනි වතාවෙත් අර දේවතාවරු අහසේ ඉඳන් ওই ගාථාවම ඇහෙන්න කියෝ. ওই විදිහට 3 වතාවක් මගදී සමාධිය බිඳුණා. 3 වතාවෙම දෙවිවරු අහසේ ඉඳන් බුදුගුණ සිහි කරලා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවනවා. එහෙම බුදු ඇස විහිදවලා බලනවා කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි. අද දහවල් කාලේ උදේවරුයි හවස්වරුයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ඉන්නේ කවුද? මාර්ගඵල ලබන්නේ කවුද? අද පින මෝරලා ධර්මාවබෝධයට නුවණ වැඩිච්ච අය කවුද? අද ධර්මය අවබෝධ කරන පින් ඇති අය. හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ දැක්කා සුදත්ත සිටුවරේ ඈත ඉඳන් එනවා බුදුගුණ සිහි කර කර සමාධි ආලෝකයක් තුලින් පාන්දරම එන්නේ කරවලේ. බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුවරයාගේ හිත දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මට කතා කරනවා නම් මාව අඳුන ගන්නවා නම් එහෙම හිත හිතා එද්දී බුදුරජාණන් වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා උන්වහන්සේ වැඩ හිටිය වේල්වනාරාමේ බුදුරජාණන් වහන්සේ කුටියෙන් ඉදිරියට වැඩම කරලා ගහක් යට වැඩ හිටිය එන මග. ඇතුල් වෙන තැනම ආරාම භූමියේ ඉදිරි පසම ගහක් යට බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ හිටිය. සුදත්ත සිටුවරේ ආරාමයට ඇතුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ කතා කරා සුදත්ත මෙහෙ එන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් බුද්ධ වචනයෙන් සුදත්ත කියලා තමන්ගේ නම කියලා කතා කරන ඇහෙනකොට පුදුමාකාර සතුටක් ඇති වුණා. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. එහෙම දන ගහගත්තා. දනිස් දෙකෙන් වැඳගෙන ඉස්සරහට දෑත් නළලි තියාගෙන දනිස් දෙකින් ඉස්සරහට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ නළල තියලා ස්වාමීනි මට සිරිපතුල් නළල තියාගෙන වන්දනා කරන්න අවසරයි කියලා අවසර අරගෙන බුදුගුණ සිහි කර කර කියන ස්වාමීනි මමයි සුදත්ත සිටුවරයා මමයි සුදත්ත. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා වැඳගෙන. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙස්වා පිළිවෙල කතාව කරලා සාමුක්ඛංසික දේශනාවෙන් දහම් දෙසුවා. ඒ බණහල අවසන් වෙනකොටම සුදත්ත සිටුවරයා බුදුන් දැකපු පළවෙනි දවසේම උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. දැන් බලන්න බුදුගුණ සිහි කරමින් එන ගමනක තියෙන වටිනාකම. එතකොට අපිට පේනවා දැන් බලන්න සුදත්ත සිටුවරයා ගැන ඉතුරු කතා ගොඩක් ඔබ අහලා තියෙනවා. ඊට පස්සේ තමයි බුදුහාමුදුරන්ට ආරාධනා කරන්නේ ස්වාමීනි මට දැන් බුදුහාමුදුරන්ගෙන් තොර ජීවිතයක් නැහැ. මට ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. මට ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ඒ දැන් සෝවාන් වුණා කියලා කියන්නේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ, සංඝේ අවිච්ඡා ප්‍රසාදේ, ආර්යකාන්ත සීලෙන් යුක්තයි. ඒ වෙලාවේ කියන ස්වාමීනි මට දැන් තුනුරුවන්ගෙන් තොර ජීවිතයක් නැහැ. තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්නවා නම් මං කැමති බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් මම ජීවත් වෙන සවැත් නුවර ආරාමයක් මගේ අතින්ම කරවලා සම්පූර්ණ ආරාමයක් කරවලා බුද්ධ ශාසනයට පූජා කරන්න ඔබ වහන්සේ මගේ ඉල්ලීම පිළිගන්න සේක්වා. ඊට පස්සේ තමයි ජේතවනාරාමේ 54 කෝටියක් වියදම් කරලා ජේතවන පිම්බීම සකස් කරලා බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුණා. පින්වතුනි අපි කතා කරේ මේ සුදත්ත සිටුවරයාගේ සද්ධාව ගැන. ඒ වගේම දෙවිවරු බුදුගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක වටිනාකම ගැන පෙන්වලා දීපු ආකාරය.
එහෙමනම් අපිට පේනවා අපි බුදු හාමුදුරන්ගේ ගුණ සිහි කරලා එක පියවරක් ඉදිරියට තියෙනවනම් ඒ පියවරක වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක වටිනාකම මෙපමණයේ කියලා මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ තරම් ආනිසංස ඇති දෙයක්. බුදු ගුණ සිහි කිරීමේ පින. දැන් ඔබ හිතන්න ඔබ පන්සලකට යනවා. ඒ යන්නේ බුදුන් දකින්න යනවා. අපි අපි කියමු චෛත්‍ය වන්දනාවක් කරන්න යනවා කියලා. සාමාන්‍යයෙන් අපි හිතනවා අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා මල් පූජා කළ චෛත්‍ය වදිමු. අපිට රුවන්වැලි මහා සෑය කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියන හැඟීමෙන් අපි යන්නේ. යම් තැනක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනම් එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි. ඊළඟට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුන් අතර අග්‍රයි. ඒ උතුන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සියසින් දකින්න යන්නේ බුදුන් දකින්න යනවා. බුදු හාමුදුරුව වෙනුවෙන් පූජාවක් පවත්වනවා කෙන චේතනාව. ඊළඟට උද්දේශික චෛත්‍යයට බුදු හාමුදුරුව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙන්න පුළුවන්. බුදු හාමුදුරුව වෙනුවෙන් නිර්මාණය කරපු පූජනීය දෙයක්. අපි විහෙරකට විහාරස්ථානයකට බෝධියක් වහන්සේ නමක් ළඟට අපි යන්නේ බුදුන් දකින්න යනවා කියන හැඟීමෙන් සද්ධාවෙන්. ඒ යනකොට හිත සූදානම් කරගෙන පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර ඇඳලා මල් අරගෙන බොහොම සද්ධාවෙන් බුදු හාමුදුරුව ගැන බුදුගුණ සිහි කරගෙන ඔබ ඒ ගමන පිටත් වෙනකොට ඔබේ සිත කය වචනය කියන තුන් දොරින්ම විශාල පිනක් රැස්සේ. ඒක මෙතකයි කියලා මේ වගේ ප්‍රමාණයකින් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහ විශාල පිනක් රැස්සෙනවා. දැන් බලන්න දෙවිවරු අහසේ ඉඳන් අපි කාටවත් පේන්නේ සුදත්ත සිටුවරයා දෙවියන් දැකලා දෙවියන්ගෙන් අහගෙන ගියා නෙමෙයි. හැබැයි බුදුගුණ සිහි කරගෙන එක පියවරක් තියෙනකොට ඒ සිටුවරයා උදේ පාන්දර යන ගමනේ අහසේ දෙවිවරු සිටුවරයා එක්කම යනවා. ඒ යන ගමනේ බුදුන් දකින්න යන ගමනේ සිටුවරයට යන්තන් හරි පය පැකිලිලා සමාධිය බිඳුණා. දෙවිවරුේ හැම සැරේම අහසේ නම් බුදුගුණ සිහි කරලා බුදුන් දකින්න යන ගමනක වටිනාකම සිහි කරවලා සද්ධාවේ හිත පිහිටෙවුවා. ඒ නිසා පිංගතුණී වැදගත්ම දේ තමයි සද්ධාව කියන එක. සද්ධාවෙන්මයි මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් බලන්න මාර්ගඵල අතර ගන්න. පළවෙනියටම සෝවාන් මාර්ගයට ඇතුල් වෙන්න තියෙන්නේ සද්ධානුසාරී. සද්ධාවෙන්මයි බැසගන්නේ මේ මාර්ගයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ පිණිස අපි තුල ඇති කරගත යුතු වැඩි යුතු ගුණ ධර්ම පෙන්නනවා. වහලා ඇති පංච ඉන්ද්‍රිය ධර්ම. පළවෙනි මේක තමයි සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට තමා තුල බලවත් කරගන්න ඕන. සද්ධා බලං. ඒ සද්ධාව තමන් තුල බල ධර්මයක් හැටියට බලවත් කරගන්නට ඕන. ඊළඟට සීක බල පංච සීක බල ධර්ම. පළවෙනියටම සද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥා. ඒතකොට පළවෙනියටම තියෙන්නේ සද්ධාව. ඊළඟට සත්ත ආර්ය ධනෙ බුදුහාඳුරු පෙන්නන සත්ත ආර්ය ධනෙ. ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම පොහොසත්කම පළවෙනි මේක තමයි සද්ධා ධන. ඒ සද්ධාව ධනවත්කමක් කෙනෙකුට. එතකොට ඔන්න ඔය කියන සද්ධාව බුද්ධ ශාසනයට ඇතුල්ලීමේ ප්‍රථම පළවෙනිම උතුම්ම දේ තමයි තුනුරුවන් ගැන බුදුහාමුදුරුවෝ ගැන ඇති කරගන්න සද්ධාව. දැන් අපි ගමු කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ එක තැනක පෙන්නනවා මහණෙනි බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ ඒක භාවනාව. ඒක ඔබ ඉඳගෙන සිහි කරත් හිටගෙන සිහි කරත් වාහනයක යන ගමන් ඉඳගෙන බුදුගුණ සිහි කර කර ගියත් නිදාගන්න ගිහිලා නින්ද යනකම් බුදුගුණ සිහි කර කර හිටියත් ඒ හැම වෙලාවෙම වැඩෙන්නේ බුද්ධානුස්සතිය. ඒක භාවනාව. ඔබට ධර්මයක් ගුණ වශයෙන් සිහි කරන්න පුළුවන්. ධර්මය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අවබෝධඥාන වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සද්ධාව පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති කරගන්න සද්ධාව. අවබෝධය ගැනයි ඇතිවේ.
ඒ අවබෝධ කරගත් ධර්මය තමයි අවුරුදු 45ක් පුරාවට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ දේශනා කරේ. එතකොට ඒ ධර්මය ගැන ඒ ධර්මය සාක්කාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, එහි පස්සිකෝ ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි, මේවා ගුණ වශයෙන් හිතන්න බුදුහාමුදුරුවෝ ගැනයි අපිට සද්ධාව උපදින්නේ. ඒ ධර්මයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ, උන්වහන්සේගේ ප්‍රඥා මහිමයයි ධර්මය කියන්නේ. ඒ ධර්මයේ වැටහෙන්න තුනුරුවන් ගැන, බුදුහාමුදුරුවෝ ගැන ලොකු සද්ධාාවක් කෙනෙක් තුළ ඇති වෙනවා. පින්වතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම තමයි පුඤ්ඤාභි සන්ද. පුණ්‍ය ගංගාව. ඒකේ අර්ථය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි, යමෙක් නිතර බුදු ගුණ සිහි කරනවා නම් එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කියනවා. ගඟක් කියලා කියන්නේ නිතර ගලාගෙන යන දෙයක්. නිතර බුදුගුණ සිහි කරන කෙනාට ඒ බුදුගුණ නිතර සිහි වෙනවා. අපි හිතමු යා නිදාගන්න ගියත්, පුටුවක වාඩි වෙලා හිටියත්, පොතක් කියවුවත්, වාහනයක යන ගමන් වුණත් එයාගේ හිතේ හැම වෙලාවෙම බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව පිහිටනවා. බයක් ආවත්, දැන් බලන්න දජග්ග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි, බයක් තැති ගැනීමක් ඇති වෙනවා. සාමාන්‍ය හිතට එකපාරට බයක් ආපු ගමන්, දැන් ඒක සාමාන්‍යයෙන් අපිට තියෙනවා. අපේ උපතින්ම ආපු දෙයක් අපේ ලාංකිකයන්ටත් සාමාන්‍ය එකපාරට බය වෙච්ච ගමන් ඉතිපිසෝ භගවාරහං ඉතිපිසෝ කියලා කියනවා. ඒක හරියට කියාගන්න බයට පැටලෙන්න පුළුවන්. හැබැයි බුදුගුණ සිහි වෙනවා. ඔබ බලන්න දජග්ග සූත්‍රයේ බුදුහාඳුර පෙන්නවා මහණෙනි, යම් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා, හිතට එකපාරට බයක් ඇති වෙනවා. ත්‍රාසයක්, තැති ගැනීමක් ඇති වෙනවා. ලෝමහංසෝවා, ලොමු ඩැහැ ගැනීමක් ඇති වෙනවා. ඒ වෙලාවට බුදුගුණ සිහි කරන්න කියනවා. මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ බිය තැති ගැනීම වලින් නිදහස් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ තැති ගන්න කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බය වෙන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බිය කරන්න පුළුවන්, තැති ගන්නවන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකේ නැහැ. උන්වහන්සේ කාන්තෙන් අරහං, සම්මා සම්බුද්ධ, විචාචරණ සම්පන්න, සුගත ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම්, බුද්ධෝ භගවයි කියන එක හිතක්. අර බිය තැති ගැනීම කොහෙන් ගියාද නැහැ. හේම නැති වෙලා යනවා. බුදු ගුණවල හිත පිහිටනකොට සැනින් බය තැති ගැනීම නැති වෙලා යනවා. එහෙම හදිසියේවත් බුදුගුණ සිහි කරගන්න බැරුව එකපාරට ධර්මයේ මතක් වුණොත්, ධර්මයේ ගුණ හිතන්න, බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය, උන්වහන්සේ ඒ ධර්මයේ සිහි කරනවා. මේ ධර්මයේ ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, එහි පස්සිකීම ගුණ වශයෙන් හිතන්න. එහෙමත් නැත්නම් ශ්‍රාවක සංඝයා, මහරහතන් වහන්සේලා සිහි වුණොත් උන්වහන්සේලා ගුණ වශයෙන් හිතන්න. එතකොට බලන්න, අපිට බයක් ආවත්, තැති ගැනීමක් ආවත්, ලොමු ඩැහැ ගැනීමක් ආවත්, ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ බුදුගුණ හිතන්න, තුනුරුවන් ගුණ සිහි කරන්න. ඒ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නවා මහණෙනි, බුදුගුණ නිතර සිහි කරන කෙනාට පුණ්‍ය ගංගාවක් ජීවිතේට රැස් වෙනවා. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා නම් තවත් පුණ්‍ය ගංගාවක් ජීවිතේ රැස් වෙනවා. ඕන දැන් ගංගා දෙකයි. බුදු ගුණ සිහි කරනවා, ධර්මයේ ගුණ සිහි කරනවා. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා නම්, මහරහතන් වහන්සේලා ගැන, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, අපිට තියෙනවා තේර තේරී ගාථා කලේ රහතන් වහන්සේලාගේ චරිත කතා. අපි මේවා කියවමින් හිතේ සද්ධාව ඇති කරගෙන උන්වහන්සේලා ගුණ වශයෙන් මෙනෙහි කරමු. ජීවිතේට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. ඔන්න ගංගා 3ක්. ගංගා කියලා කියන්නේ නිතර ගලාගෙන එනවා. නතර වෙන එකක් නෙමෙයි. ඒ වගේ හැම වෙලාවෙම තුනුරුවන් ගුණ සිහි කරන කෙනාට ගංගාවල් 3ක්, පුණ්‍ය ගංගාවල් 3ක් ජීවිතේ රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට පින්වතුනේ, බුදු ගුණ සිහි කිරීම භාවනාවක්, බුද්ධානුස්සතිය. ධර්මයේ ගුණ සිහි කිරීම ධම්මානුස්සති භාවනාව. සංඝ ගුණ සිහි කිරීම සංඝානුස්සති භාවනාව.
එහෙනම් අපිට පේනවා තුනුරුවන් ගුණ සිහි කරනවා කියලා කියන්නේ භාවනාවල් වඩනවා. පුණ්‍ය ගංගාවල් ජීවිතයට රැස්වෙනවා මහ විශාල පින. පින්වතුනි දැන් අපි බලමු කොහොමද අපි බුදු ගුණ සිහි කරන්නේ. අපිට ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව බුදු ගුණ ගැන මේ මටවත් ලොකු දැනුමක් නැහැ. ඇයි? පින්වතුනි මේ ලෝකේ මාර්ගඵලලාභියෙකුටවත් දැන් සෝවාන් කෙනෙක් ගැන හිතන අචල සද්ධාාවක් තියෙනවා බුදුහාඳුර ගැන. ඒත් බුදු ගුණ ගැන පරිපූර්ණ දැනුමක් නැහැ කාටවත්. සකදාගාමී කෙනෙකුට ඒත් නැහැ. අනාගාමී රහතන් වහන්සේලාට ඔබට හිතෙන බලාමයි රහතන් වහන්සේලාට තියෙනවා කියලා. තියෙනවා තමයි. සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි. සද්ධා බලය පරිපූර්ණයි. හැබැයි බුදු ගුණ ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තවත් බුදු කෙනෙක්ම පමණයි කියලා. මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේටවත් ප්‍රඥාවන්තයන්ගෙන් අගතැන්පත් ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් සම්පූර්ණ බුදුගුණ ගැන හිතල වටහා ගන්න නුවණක් නෑ කිය. බලන්න පිංගතුනේ බුදුගුණ ගැන බුදු හාමුදුරුවන්ගේම උපමාව බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කල්පයක් පුරාවට තවත් බුදු කෙනෙක් තවත් සම්බුද්ධත්වයට පත්වෙච්ච ලෝතුරා බුදු කෙනෙක් වෙන කිසිවක් දේශනා නොකර බුදුගුණ ගැනම දේශනා කරනවා නම් වෙන මොනෝවත් නැතුව බුදුගුණම ගැන කියනවා. බුදුගුණම විස්තර කරනවා. බුදුගුණ වර්ණනා කරනවා. බුදුගුණ විස්තර කර කර දහම් දෙසනවා. කල්පේම ගෙවිල අවසන් වුණත් මහණෙනි බුදුවරුන්ගේ බුදුගුණ ගණ කියලා බුදුමවින්වත් බුදුගුණ ගස් දේශනා කළ අවසන් කරන්න පුළුවන්කමක් නෑ කිය. එහෙනම් අපිට පේනවා අපි දන්නේ මොනවද? හැබැයි ඒ දන්නේ ඉතාම ස්වල්පයයින. බුදුගුණ මහා සාගරයේ වගේ නම් අපි ගා දන්නේ බින්දුවයි කියලා හිතත් ඒ බින්දුව අපිට ඇති සද්ධාව බලවත් කරගන්න. අපි දන්න ටික ඇති අපිට බුදු හාමුදුරු ගැන සද්ධාව දියුණු කරගන්න. පිංහතුනි අපේ රටේ ඔබහල ඇති අනුරාධපුර යුගයේ එදා බොහෝ රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ කළුදිය පොකුණ කියන ඔය ආරාමේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියලා බොහොම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් වැඩ හිටිය. පෝය දවස්වලට දහම් දෙසනවා. කළු තිබිරි ගහක් තියෙනවා එතන කළු ගලක් තියෙනවා ඒක තමයි ධර්මාසනයට හදලතිය. බොහෝ පිරිසෙනවා බණහන්. ඒ දවස්වල සද්ධාතිස්ස රජ්ජුරුවෝ ඔබ දන්න දුටුගැම රජතුමාගේ පස්සේ රාජ්‍යත්වයට පත් වනේ සද්ධාතිස්ස රජ්ජුරු. මේ රජතුමාත් යනවා බණහන්. එදා රජතුමාට යම් රාජකාරයක් තිබෙන හැබැයි ඒ කටයුතු ඉක්මනට අවසන් කරලා බණහන්න ගිය යනකොට චුට්ටක් පරක්කු වෙලා බණානේ පටන් අරගෙන. එදා කාලකාරාම සූත්‍රය කියලා කියන බුදුගුණ විස්තර කරමින් කරපු දේශනාව. මේ කළු බුද්ධරක්හිත කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කාලකාරාම කෙන සූත්‍රයෙන් බුදුගුණ විස්තර කරමින් දහම් දෙසනවා. රජ්ජුරුව යනකොට ටිකක් පරක් වුණා. රජතුමා බුද්ධිමත් ඒ කාලෙ රජවරු හරී බුද්ධිමත් කෙනෙක්ගේ සද්ධාව බිඳෙන්න්න ඉඩ තියන්නේ. මමයි රජ්ජුරුව කියලා තව කෙනෙක්ගේ සද්ධාව අවධානි බිඳෙන්න රජතුමා කල්පනා කරා මං ඉස්සරහින් ගිහිල්ල වාඩි වුණොත්. බණහන්න මංගිහිල්ලා ඉස්සරහ ආසනයේ මං වාඩි වුණොත්. මාව දැක්ක ගමන් බණහගෙනන්න මිනිස්සු කලබල වෙන අන්න රජ්ජුරුව කියලා බය වෙනවා. මිනිස්සු නැකිටි මට ගරු කරයි. එතකොට ඒ අයගේ අවධානය බිදේ. ධර්ම දේශනාව සිදු කරන ස්වාමීන් වහන්සේටත් ඒක බාධාව. ඒ මහා ඌත්තමයන් වහන්සේට යාරයන් වහන්සේටත් අර බණහන පිරිසටත් මාව බාධාවක්. ඒ නිසා කාටවත් මාව නොපෙනෙන්න හැබැයි මට ධර්මය ඇහෙන තැනක ඉනම් මං හිටගෙන හරි අයිනක ඉනම් බණහනවා කියලා ඒ අසල තිබ්බක් ගහක් දැන් මේ ලයිට් දාලා එලිය කරලා ප්ලෑෂර් ගහලා එහෙම බණ කියන වන්නේ මේ කාලෙව්ව තිබෙන්නේ මහරාත්‍රී තැන් තැන්වල පන්දම් පත්තු කරලා පන්දං එලියෙන් තමයි දහම් දෙසා. එතකොට ඒ අසල ගහක් අයිනට ඇවිල රජතුමා අර බණ ඇහෙන මානෙ ගහයිනේ හිටගත්ත. හිටගෙන හොඳ අවධානයෙන් මේ දේශනා වහගෙන හිටිය. පැයක් දෙකක් තුනක් නෙමේ තුන්යම් රාත්‍රියක් ඉස්සර පිංහතුනි රාත්‍රී බණ පටන් ගත්තහම් පහෝදා එලි වෙනකම් බණකින්. තුන්යම් රාත්‍රී දේශනා මේ කාලකාරාම සූත්‍ර විස්තර කර කර බුදුගුණම විස්තර කර කර එල්ලි වෙනකම් බණකිව. මිනිස්සුත් බණහගෙන හිටිය රජ්ජුරුවෝ හිටගෙන එල්ලි වෙනකං බණහගෙන හිටිය. උදේ පාන්දර අරුණෝදේ වැටෙනකොට එලිය වැටෙනකොට
දේශනාව අවසන් කරලා මිනිස්සු සාදුකා දෙනකොට ඉස්සල්ලාම රජ්ජුරුව සාධකාර දුන්න අර බුදුගුණ ගැන හිතේ ඇතිවෙච්ච පැහැදීමට සාධූ 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 කියල සාධකාර දුන්න. රජ්ජුරුවන්ගේ කටහඬ අඳුන ගත්තා මේ කාල් බුද්ධරක්හිත මහරහත්තන් වහන්සේ බැලුවා කෝ රජතුමා රජ්ජුරුවන්ගේ කටහඬ බලනකොට රජතුමා කොහෙද කියලා අහද්දී අර ගහයින හිටගෙන හිටිය රජ්ජුරුව ඉස්සරහට ඇවිල්ලක ස්වාමීනී මං මෙතන රජතුමා ඔතන කොයි වෙලේ රජ්ජුරුවා ස්වාමීනි බණ පටන් අරගෙන චුට්ට වෙලාවකින් මං ආවේ. එතකොට රජතුමා ඔතනමති හිටියේ ස්වාමීනි මං එලි වෙනකම් මේ ගහළඟ හිටගෙන මං මෙහෙමමයි බණැහවේ මට කිසිම අපහසුවත් දැනුන් නෑ කියව. මේ බුදුගුණ ගැන අහද්දි මගේ මුළු ඇඟම කෙලි පොලාගෙන ගියා මගේ කයට වෙහෙසක් දැනුන්නේ මගේ හිත ප්‍රීතියෙන් පිරිලා තිබුණේ මට වෙහෙසක් දැනුන්නෑ ස්වාමිනි වෙලාව යනොත් දැවුන්නෑ. බුදුගුණ හරීම ආශ්චරය. ඒ වෙලාවේ රජ්ජුරුව මේ මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලකිනො ස්වාමීනී භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ එලිවෙනකං හිටගෙන අහලත් මගේ හිතට මහ පුදුමාකාර සතුටක් ඇති වුණා මහා බුදුගුණ කන්දරාව. සාමීනී භාග්‍යතුන් වහන්ස බුදුගුණ ඔච්චරද තවත් තියෙනවද කෙලැහු. ඒ වෙලාවේ කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ උපමා කීපයක් කියනවා බුදුගුණ ගැන. රජතුමනි සතර මහා සාගරයේ ජලය යම්සේද බුදුගුණ ගැන ඉතාම පුංචි ජලබින්දු කීපයක් අපි අතට ගන්නවද අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ. දේශනා නොකරපු බුදුගුණ ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලය වගේ. අනේ ස්වාමීනී සාධූ සාධූ තවූපමාවක් කියන්නකි. ඒ වෙලේ කිනෝ මහා ගංගාවල් ගලාගෙන යනකොට දියඇලි ගලාගෙන යනකොට කෙනෙක් පුංචි ඉදි කටු තුඩක් ඒ දියඇල්ලට අර වතුර පාරට අල්ලන. අබ බහිතන පුංචි සිදුරක් තියෙන ඉදිකට දැකල තියෙනවා. මේ ඉදිකට තුඩක් අල්ලපුහම ඉතාම පුංචි වතුර බින්දු ප්‍රමාණයක්. බින්දුව අර ඉදිකට්ටේ සිදුර මැදින් ගලාගෙන යන. ඒ වෙලා යහනෝ රජතුමනී මේ ඉදිකට්ට මැදින් අර සිදුර මැදින් යන ජලබින්දු ප්‍රමාණයට වඩා මේ ගංගාවේ මේ දියඇලිවල ගලාගෙන යන ජලයේ යම්සේද කියපු බුදුගුණ ප්‍රමාණය අර සිදුරෙන් ගිය ප්‍රමාණය වගේ පොඩ්ඩයි. නොකියපු බුදුගුණ මේ මහා ජලකඳ හා සමානයි කියල හිතන්නකි. අනේ සාධූ 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 ස්වාමීනි බුදුගුණේ තරං ආශ්චරය. ස්වාමීනි මට තවුපමාවක් කියන්න කිය. ඒ වෙලාව කියනවා සියක් කිරියක් විශාල ප්‍රමාණයක අබවපුරනු. අපි සාමාන්‍යෙන් නිකන් අපිට තේරෙන විදිහට හිතමු. අක්කරවලින් හරි හෙක්ටයාරෝලින් හරි ඔබ දන්න විදියට හිතාගන්න. අක්කර 100ක් කියලා හිතා. අක්කර 100ක් කෙනෙක් අබවපුරන. ඒ අබවපුරලා යම් අස්වැන්නක් ලබනවද. ඒ අතර එක පුංචි අබෑටයක තියෙන පුංචි ප්‍රමාණයක් තියෙනවද. අපි අතින් ගන්නවා පුංචි අබහුර. ඒ තියෙන්නේ යම් ප්‍රමාණයක්ද ඒ වගේ පුංචි ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ. දේශනා නොකරපු ප්‍රමාණය මේ සියක් කිරියක මේ අක්කර 100,000 ගානක තියෙන අබෑට හා සමානයි කියල හිතන්නකි. අනේ සාධූ සාධූ ස්වාමීනී තවත් උපමාවක් කියන්නකි. ඒ වෙලාවෙ කියනවා මේ මහා අහසේ අහස් කුස ගිජුලිහිනියෙක් පියාමගෙන යන කුරුල්ලෙක් හරි ගිජුලිහිනියෙක් හරි ඔබ කැමති ඉදියට හිතාගන්න. එතකොට ගිජුලිහිනියෙක් හරි රාජාලියෙක් හරි උක්කුසෙක් හරි පියාමගෙන යන. ඒ පියාමගෙන යනකොට ඔහුගේ අත්තටු දෙකට වැහෙන්නේ යම්තාක් ප්‍රමාණයක්ද. මේ මහා අහස්කුස යම්තාක් ප්‍රමාණයක් තියෙනවද ඒ අත්තටු දෙකින් වැහිච්ච නැති. අර අත්තටු දෙකින් පියාමගෙන යන මේ ගිජුලිහිනියට වැහෙන ප්‍රමාණය යම්සේද ඒ වගේ සුළු ප්‍රමාණයකි නො මේ බුදුගුණ ගැන මම තුන්යම් රාත්‍රයක් පුරා දේශනා කරේ. රජතුමනේ දේශනා නොකරපු බුදුගුණ මේ විශ්වය තුළ තියෙන මේ ආකාස ධාතුවේ මේ අනෙත් අහසහා සමානයි කියලා හිතන්නකි. අනේ සාධූ සාධූ ස්වාමීනී මට බුදුගුණ ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති වුණා කියලා. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජ්ජුරු තමන්ගේ ඔටුන්න ගලවල ඒ උතුම් මහරහතන් වහන්සේගේ
ඒ උතුම් පුුණ්්‍යවන්තයේ මහරහතන් වහන්සේගේ පාදය අභියස තියලා වන්දනා කළ කියනවා ස්වාමීනි මගේ රාජ්‍ය මේ ලංකා භූමියම මං අද ඒ බුදුගුණ වෙනුවෙන් මේ බුද්ධ ශාසනය උදෙසායේ බුදු හාමුදුරුවන්ට පූජාවක් වසයෙන් මේ රාජ්‍යම මං ඔබහන්සේගේ ඉදිරියේ පූජා කරනවා කියල පූජා කර. ඔබහන්සේට මට පූජා කරන්න මේ බණහල බුදුගුණහල මගේ හිතේ ඇතිවෙච්ච සද්ධාව මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමට මට පූජා කරන්න තියෙන උතුම්මදේ මගේ රාජ්‍ය. මේ මුළු ලංකා රාජ්‍යම මං බුද්ධ ශාසනය වෙනුවෙන් බුදුගුණ වෙනුවෙන් ඔබහන්සේට පූජා කරනවා කියල උන්වහන්සේ ඉදිරියේ ඔටුන්න ගලවල උන්වහන්සේට පූජා කර. දැන් ඒ බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ රජතුමාගේ පූජාව පිළිගත්තා. හැබැයි උන්වහන්සේ රජකං කරන්න නෙමේ. ඒ පූජාව පිළිගෙන තමන්ගේ රාජ්‍ය බුද්ධ ශාසනයටයි පූජා කරේ. එදකොට ඔබ හිතන්න ලංකාවේ රජවුරු තමන්ගේ රාජ්‍ය බුද්ධ ශාසනයට පූජ කරලා තියෙනවා. ඔය වගේ දේවානම් පිතිස රජ්ජුරෝ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පෙළහර දැකළ. බුද්ධ ශාසනය කීප වතාවක් මහා බෝධීයට පූජා කරා. දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය උදෙසා කීප වතාව එක්සේ සත්කරපු ලංකා රාජ්‍යම පූජා කරලා තියෙන. දැන් අර කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ රජතුමාට කෙන රජතුමනේ දැන් මේ ලංකා රාජ්‍ය අයිති මටයි. රජතුමා මේ රාජ්‍ය මා උදෙසා පූජා කරා. මම මේ රාජ්‍ය රජතුමාට යළි ආපහු පරිත්‍යාග කරනවා. හැබැයි රජතුමා දැම් මම පූජා කරන මම ලබා දෙන මේ රාජ්‍ය පිළිගෙන ධාර්මිෂ්ටව ධර්මානුකූලව තුනුරුවන් ගැන සද්ධාවෙන් සතා සිව්පාවට හැම කෙනාටම මෛත්‍රයේ සහකතව ධාර්මිෂ්ටව දසරාජ ධර්මයන්ගෙන් මේ රාජ්‍ය කරන සේක්වා කියලා පහු රාජ්‍ය රජතුමා උදෙසා අර මහරහතන් වහන්සේ විසින් පූජා කරන්නට යෙදුණ. එතකොට අපේ ඉතිහාසය සඳහන් වෙනවා මේ බුදුගුණ ගැන අහලා මේ තරං හිත පහදවා ගත්ත රජවරු ගැන. ඒ නිසා පිංගතුනේ බුදුගුණ ගැන හිත පහදෝනවා කියලා කියන්නේ මහ විශාල පිනක්. ඔබ දන්න විදිහට බුදුගුණ හිතන්න ඔබට බුදුගුණ ගැන පොත් පත්තීර ඕන තරම්. ඔබට බණ අහගෙන යනකොටත් බුදුගුණ ගැනම තමයි සද්ධහ වැඩෙන්. බුදුගුණ ගැනම ලියවෙච්ච පොත් පත්තිය. බුදු හාදුරන්ගේ ගුණ අපි නවාරාහදී බුදුගුණවලට විස්තර කරාට බුදුගුණ අනන්තයි. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තිය. මහනෙන අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනානම් ලැබෙන විපාකයක් අචින්තියයේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඒ නිසායේ අචින්තිය බුදුගුණ අනන්ත බුදුගුණ බුදුරජාණන් වහන්සේ විසින්ම අපිට කොටස් 9කට බෙදල විස්තර කරලා පෙන්නල දීලා තියෙන. මේ අපි බෙදාගත්ත එකක් නෙමේ කවුරුහරයේ කාලෙ හිටපු හාමුදුරුවරු විස්තර කරලා ඒ අයට ඕන විදිහට බුදුගුණ ගැන කිව්වත් නෙමේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් කැවිල්ල කිව්වත් නෙමේ. බුදුරජාණන් වහන්සේ විසින් මයි දේශනා කරේ තතාගතෝ භික්කවේ අරහන් මහනෙනි තතාගතයන් වහන්සේ අරහන් වන සේක. තතාගතෝ භික්කවේ සම්මා සම්බුද්ධෝ මහනෙනි තතාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙ. තතාගතෝ භික්කවේ විජ්ජාචන්න සම්පන්න මහනෙනි තතාගතයන් වහන්සේ විජ්ජාචන්න සම්පන්න කෙනෙ. තතාගතු භික්කවේ සුගතු මහනෙනි තතාගතයන් වහන්සේ සුගත කියන ගුණයන්ගේ යුක්තයි. ඔය විදියට බුදුගුණ ගැන බුදු හාමුදුරුවමයි ලෝකයට සිංහනාද කරමින්. තමා මේ ගුණවලින් යුක්තයේ කියල ලෝකයාට දේශනා කරන්නට යෙදුම්. අන්නේ නිසා ඒ උතුම් බුදුගුණ ගැන ඔබ නිතර මෙනෙහි කරන්න. එක බුදුගුණයක් හරි අපි එක බුදුගුණයක් බල අරහම් බුදුගුණේ. අරහන් කියන බුදුගුණේ විස්තර ඇතුවබ තේරුම්ගන්න. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් අරහන් කියන බුදුගුණේ තුළ අපේ බුදුරජාණන් වහන්සේ රාග දවේශ මෝහාදී සියලු කෙලෙසුම් ප්‍රහාණය කරපු නිසා අරහන් කියල කිය. උන්වහන්සේ රාගය දවේශය මෝහය සියලු ක්ලේෂයන් මේ හිත අභ්‍යන්තරයේ තියෙන සියලු අකුසල් සියලු ක්ලේෂයක් ප්‍රහාණය කරපු කෙනෙ. ඒ නිසාපි උන්වහන්සේට කෙන අරහන් කියල. ඊළඟට බුදුරජාණන් වහන්සේ රහසිංවත් පවු නොකළසේක. සාමාන්‍ය අපි දන්නවා ලෝකෙ බොහෝ දෙනෙ.
එක එක චරිත රඟපාන. මිනිස් විදිරි එක චරිතයක්, ලෝකයා ඉදිරි එක චරිතයක්. හැබැයි තමන්ගේ සැබෑ චරිතය තුළ සමහරලාවට සැඟවිලා තමන්ට අවස්ථාවක් ලැබුණොත් හැංගිලා අකුසල් කරන මිනිස්සු ඕන තරම් ලෝකෙ ඉන්නවා. ඒක තමයි කෙලෙස් වල තියෙන ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පළවෙනිම බුදුගුණේ තමයි රහසින්වත් පව් නොකළසේක. අරහං කියන්නේ නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා දෙව් මිනිසුන්ගේම බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්නේ නාග ලෝකේ නාගයන්, දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් තුන් ලෝකයාම බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වන. ඒ සියලු පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. බුදුහාමුදුරුව වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් මල් පූජා කරත් සාමාන්‍ය කෙනෙකුට, පෘථග්ජනයෙකුට, පෞකාරයෙකුට හිතෙන්න පුළු අපරාධේ මොකටද ඔච්චර? ඕවා මොකටද? ඕවා බුදුහාමුදුරුව පිළිගන්නවද? හැබැයි බුදුහාමුදුරුවන්ගේ පළවෙනිම බුදුගුණේ තමයි මේ ලෝකයේ ආමිසයෙන් පූජා පැවැත්වුවත්, ප්‍රතිපක්තියෙන් පූජා පැවැත්වුවත් ඒ සියලු පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. උන්වහන්සේ සියල්ල පිළිගැනීමට සුදුසු වෙච්ච කෙනෙක්. ඒ නිසා අපි කියන උන්වහන්සේට අරහං කියලා. එතකොට ඔන්න ඔය බුදුගුණ රහසින්වත් පව් නොකළසේක, රාග, දේශ, මෝහාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු කෙනෙක්. මේ ලෝකයේ දෙවියන්ගේද මිනිස්සුන්ගේ, දෙවියන් අහසේ නම් මදාරා මල්ලි සිරු. ඔබ දන්න අපේ බුදුහාඳුරුවෝ පිරිනිවන් පාන සූදානම් වෙච්ච වෙලාවේ අකලට සල් මල් පිපිලා ඒ අතු බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා ඉබේ බුදුහාමුදුරන්ට ඒ සල් මල් කඩා හැලෙමින් සිත්පිත් නැති සල්ගස්වලින් පවා බුදුහාමුදුරන්ට පූජා පවත්වන්න පටන්ගත්. මේ මහා පොළොවට පවා බුදුගුණ දැනෙනවා. ඒව මහා පුදුමයි. අපිට පේනවා සමහර සිදුවීම් වලදී. දැන් දේවදත්ත බුදුහාමුදුරන්ට ගල් පෙරලපු වෙලාවේ පොළොවෙන් මතුවුණා ගලක්. අර ගල වැළකුණා. මේ ගල් දෙක ඝට්ටණය වෙනකොට පුංචි ගල් පතුරක් තමයි විසි වෙලා ගිහලා සිරිපදුලේ දැවටිලා ලේ කැටියක් පිරුණේ. ලේ ගලාගෙන ගියා නෙමෙයි. එතකොට ඒ බුදුගුණ බලයෙන් මහ පොළොවෙන් පැන නැග්ගා ඒ ගල වලකින විදිහේ තවත් ගල් පර්වතයක්. සමහර අවස්ථාවල බුදුහාමුදුරන්ට පිපාසයි. ආනන්ද පැන් ටිකක් අරගෙන එන්න කියලා. එතනට යනකොට කරත්ත 500ක් ගිහිල්ලා ඒ ඔක්කොම වතුර මඩ වෙලා. ආනන්ද හාමුදුරුවෝ හිතනවා අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පූජා කරන්නේ? ආපහු වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වතුර මඩ වෙලා. අපි තව ටිකක් ඉදිරියට යමු. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බායමත් එතනට යන්න. අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා මේ පැන් බුදුරජාණන් වහන්සේටයි කියලා ඔබ පාත්‍රය ලං කරන්න. ආනන්ද හාමුදුරුවෝ යනකොට ආයෙත් මඩ. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු විදිහට මම මේ පැන් බුදුහාමුදුරුවෝ දෙසා පූජා කරන්නේ කියලා පාත්තරේ මඩ වතුර වලට ලං කරද්දි බලාගෙන ඉන්නේ නැද්දි මඩ ටික යටට ගිහිල්ලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වෙලා පිරිසිදු භාවයට පත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරලා කියනවා පිවතු බන්තේ පානියක්. පිවතු සුගතෝ පානියක්. සුගතයන් වහන්සේ මේ පැන් වළඳන්. තථාගතයන් වහන්සේ මේ පැන් වළඳන්. මේ සිත්පිත් නැති ජලයට පවා බුදුගුණ දැනෙනවා හරිම ආශ්චර්යයි කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට නොතේරුණාට අපිට ඒක මැනගන්න තරම් උපකරණයක් නුවණක් නැති වුණාට මේ මහා පොළොවට බුදුගුණ දැනෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ මේ විශ්වයට දැනෙනවා. මේ ලෝකයේ තුල පවතිනවා. අන්න ඒ නිසා යමෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ යාට විශාල රැකවරණයක්, ආශිර්වාදයක්, පරිසරයෙන් පවා, විශ්වයෙන් පවා, දෙව් බමුණුගෙන් පවා යාගේ ජීවිතයට ලැබෙනවා. දැන් ඔබ බුදුගුණ ගැන දැන් අපි කතා කරේ අරහම් බුදුගුණේ ගැන ඊටාම සුළුයි. එතකොට ඔබට ඔය ටිකත් ඇති ඔබ වාඩි වෙලා එක්ක හිටගෙන හරි ඉඳගෙන හරි නිදාගන්න ගියත් ඔබ දැස් පියාගෙන සිහි කරන්න. ඔබට බුදුහාමුදුරන්ගේ හිතෙන් මවාගෙන මෙනෙහි කරන්න පුළුවන් ඒක ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් ඔබ රුවන්වැලි මහා සෑය සිහි කරගන්නවා. එක්ක බුද්ධ ගයා වජිරාසන භූමිය. බුදුහාමුදුරුවෝ ගැන ඔබේ හිතේ බුදුගුණ මැවෙන ආකාරයට බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙන ඔබ සිහි කරනවා මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං. උන්වහන්සේ නිකලෙස් කෙනෙක්.
උන්වහන්සේ හිතේ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙසුන් සියල්ල ප්‍රහාණය කරපු කෙනෙක්. උන්වහන්සේ ඒකාන්තයෙන් අරහං. මේ ලෝකෙ මිනිස්සු මොන තරං අකුසල් පව්කං කරත් උන්වහන්සේ බොහොම සිල්වත් කෙනෙක්. උන්වහන්සේ රහසින්වත් පව් නොකරපු කෙනෙක්. උන්වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. මේ දෙව් මිනිසුන්ගේ ආමිස පූජා, ප්‍රතිපක්ති පූජා සියල්ල පිළිගන්න තරම් සුදුසුයි. දෙවි අද ලෝකෙ කොච්චර උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනවද. මොනතරම් දහවල් දානය, උදෑසන දානය, සවස ගිලම්පස පූජා, මොනතරම් මල් පූජා, චෛත්‍ය පූජා, කප්රු පූජා, ලෝකෙ කොච්චර බුදුහාන්දුර වෙනුවෙන් පින්කං කෙරෙනවාද. ඒ සියල්ල පිළිගන්න තරම් උන්වහන්සේ සුදුසු කෙනෙක්. අරහං වනසේක. ඔය විදිහට ඔබට එක බුදු ගුණයක් හරි බුදුහාමුදුරුවන්ව සිහිකරගෙන නිතර දවස ගානෙ සිහි කරන්න පුළුවන්නම් ඔබට අප්‍රමාණ පිනක් ඔබේ ජීවිතය තුළ රැස්සෙනවා. ඒ පින මෙපමණයි කියල සීමා කරන්න පුළුවන්කමක් නෑ. එහෙම බුදුගුණ සිහි කරන කෙනා පියවරෙන් පියවර මේ බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය කරායනවා. පිංහතුනි මරණ මංචක එක බුදුගුණයක් සිහි වුණ. අල්ප මාත්‍ර සද්ධාවක් බුදුහාමුදුරු ගැන ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මයි සද්ධහා මත්තම් පේම මත්තං සබ්බේතයේ සග පරායනු. ඒ සියලු දෙනා ඒ කාන්තයෙන් සුගති පරායන වෙනවා කියල. එහෙම නම් බුදුගුණ මෙනෙහි කරලා බුදුගුණ ගැන සද්ධහා ඇති කරගෙන ඔබ හැම දෙනාටම සුගතිගාමිය උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා.